ආයිබෝවන් ගෙදර පන්තියට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් හිතුවා 2018 ෆස්ට් එක ඉංග්‍රීසි පේපර් එකේ ෆස්ට් එක සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරලා ඉවර කරන්න. මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද මම මේ past papers ඔක්කොම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. හරි. පළවෙනි ප්‍රශ්නේ මේ ගොඩාක්ම ලේසි ප්‍රශ්නයක්. මේක ඇත්තටම සාකච්ඡා කරන්නත් ඕනේ නැහැ. ඒ වුණාට අපි පිළිවෙලට යමු. Match the following places with their descriptions. Match the following places. මේ දීලා තියෙන ස්ථාන වලට ගැලපෙන description එක මේ විස්තර ටික තෝරන්න කියලා තමයි. කියන්නේ මේ විස්තර දීලා තියෙනවා ඒ ස්ථාන විස්තර කරලා තමයි මෙතන විස්තරයක් දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක ගලපන්න කියලා කියන්නේ. Write the correct letter. ඔන්න මේ මුල්ම ප්‍රශ්නේ කියවන්න ඕනේ කියන්නේ ඒක තමයි write the correct letter. හරි අකුර තමයි දාන්න කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේක කියවන්න තෝ මේ කොච්චර ලේසි වුණත් මේ කියලා තියෙන විදියට කරලා නැත්නම් මං හිතන්නේ මේ ලකුණු පහ දේවි කියලා. Write the correct letter in the blank. The first one is done for you. දැන් සමහර වෙලාවට මේක අපිට උත්තරේ දීලා තිබුණොත් අපිට අර තියෙන ටෙන්ෂන් එකට මීටර වෙන්නේ නැහැ මෙතන අකුර නේද දාන්න ඕනි කියලා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ කියවලා බය වෙන්නේ නැතුව පේපර් එක කරන්න. මොකද බය වුණොත් කොච්චර ලේසි ප්‍රශ්නයක් වුණත් අනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ බොක්ස් වල තියෙන වචන සෙට් එකේ තේරුම් බලා ගන්න. මේ හරිම ලේසි වචන ටිකක් තියෙන්නේ. හොස්පිටල් කියන්නේ ස්පිරිතාලය, යුනිවර්සිටි කියන්නේ විශ්වවිද්‍යාලය, ලයිබ්‍රරි කියන්නේ පුස්තකාලය, ටෙම්පල් කියන්නේ පන්සල, සූ කියන්නේ සත්තු වත, එයාපෝට් ගුවන් තොටුපළ. ඊළඟට මේ ටික පොඩ්ඩක් කියවන්න. A place where planes land and take off. මෙතන planes කියලා තියෙන්නේ අනිවාර්යෙන් එයාපෝට් එන්නේ. එහෙනම් F letter එක තමයි දාන්න ඕනි. A place of religious worship. Religious worship. මෙතන worship තියෙන නිසා අපිට temple religious worship දැන් මේක සමහර වෙලාවට දීලා තියෙන description එක තේරෙන්නේ නැහැ. එහෙනම් එක word එකකින් අපිට දැනගන්න පුළුවන් මොකක්ද එන්නේ කියන එක. එහෙනම් මෙතනට letter D එන්න ඕනි. ඊළඟට a place where animals, birds and reptiles are kept for exhibition. Animals, birds and reptiles. එහෙනම් zoo තමයි එන්න ඕනි. ඊළඟට sick people are given medical treatment here. Sick people කියන්නේ ලෙඩ වෙච්ච මිනිස්සු. medical treatments අනිවාර්යෙන් medical treatment ගන්නේ hospital එකේදී. එහෙනම් මෙතනට එන letter A. ඊළඟට an institution of higher education. higher education කියන්නේ උසස් අධ්‍යාපනය. එහෙනම් university. මෙතනට දාන්නේ letter B. Books, magazines and newspapers are kept here. Books, magazines and newspapers තියෙන්නේ අනිවාර්යෙන් ඉතින් මෙතන දීලා තියෙන එක අනුව library. එහෙනම් මෙතනට දාන්න ඕනේ letter C. ඊළඟට මේකේ දෙවැනි ප්‍රශ්නේ තියෙන ඩයලොග් එකක් මම වෙනම වීඩියෝ එකකින් ඩයලොග් එක කරගන්න විදිය කියලා දීලා තිනවා past papers 3ක් භාවිතා කරගෙන. මම මේකට අදාළ වීඩියෝ එකේ link එක පල්ලෙහා description box එකේ දාන්නම්. ඔයගොල්ලෝ ඒක බලන්න. ඊළඟට මම picture description එක කරගන්න විදියත් වීඩියෝ එකකින් වෙනම කරලා ඇති past papers 3ක් භාවිතා කරගෙන. මේකේ link එකත් මම දාන්නම් description box එකට. ඔයගොල්ලෝ අරගෙන බලන්න. හරි. ඊළඟට අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. Study the content page of a textbook given in box A. Study the content page of a textbook. මේක කියන්නේ
ටෙක්ස්ට් බුක් එකක කන්ටෙන්ට් එක තමයි බොක්ස් A එකේ තියෙන්නේ. study the content page. content page එක පටුන තමයි මේ යම්කිසි ටෙක්ස්ට් බොක්ස් එකක පටුන තමයි මේ බොක්ස් A එකේ දීලා තියෙන්නේ. මේ තියෙන පිටු මේ 26ත් 30ත් ඒ අතර පිටු ටිකේ තමයි මෙන්න මේක ගැන විස්තරය තියෙන්නේ. එහෙම. Write the relevant page numbers of the units against the title given in box B. Write the relevant page numbers of the units against the title given in box B. මේකට ගැලපෙන A box එකේ තියෙන මේ content එකට තියෙන ගැලපෙන එක තෝරලා B box එකට දාන්න තියෙන්නේ. The first one is done for you. මේ අදාළ අංක ටික දැම්මම හරි. දැන් පළවෙනියට උදාහරණයක් ඔයගොල්ලන්ට දීලා තියෙනවනේ. ඒ විදියට කරාම හරි. මේක ටිකක් සමහර වචන ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට වචනයක් දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් අමාරුයි කියන්න බෑ. කොහෙන් හරිම වචනයක තේරුමක් අල්ලගත්ත ගමන් ගැලපෙන උත්තරේ දාගන්න පුළුවන්. ඉස්සෙල්ලම මේ කන්ටෙන්ට් එකේ තියෙන මේ මාතෘකාවල මේ පටුනේ තියෙන මාතෘකා ටිකේ තේරුම පොඩි දල අදහසක් ගන්න හොඳට කියවලා. A brief history of the earth. A brief history of the earth. එතකොට මේක කියන්නේ පෘථුවිය. මෙතන the earth කියලා දෙනවා. මෙතන පෘථුවිය. history. ඔයගොල්ලෝ history කියන වචනේ තේරුම දන්නවා. brief කියන්නේ කෙටියෙන්. A brief history of the earth. පෘථුවිය ගැන පොඩි පුංචි කෙටි ඉතිහාසයක් වගේ තමයි මෙතන. එහෙම තමයි අදහස එන්නේ. මේකේ ඊළඟ එකේ agricultural equipment. equipment කියන්නේ ආම්පන්න, කියන්නේ උපකරණ ඒ වගේ. agricultural කියන්නේ කෘෂිකාර්මික. ඔයගොල්ලෝ agricultural කියන වචනේ දන්නවනේ. agri A level subjects වලට තියෙනවා. agri එතකොට කෘෂිකාර්මික equipment කියන එකේ තේරුම දන්නේ නැති වෙන්න පුළුවන්. මෙතන agri ඒ දන්න වචනේ හරි තේරුම මෙතනින් ලියා ගන්න පැන්සලකින්. ඊළඟට the human waste stream. ඒ කියන්නේ මිනිසුන් waste කියන්නේ නාස්ති කරනවා. the human waste stream. මේකේ stream කියන වචනේ තේරුම කුඩා දිය පහරක්, ඊළඟට ඇලක් අන්න ඒ වගේ. ඒතර මිනිස්සු නාස්ති කරනවා තමයි මෙතන එන අදහස. waste කියන්නේ නාස්ති කරනවා. ඊළඟට the challenge of homeless people. home කියන තේරුම දන්නවනේ ඔයගොල්ලෝ. නිවාසය. homeless කියන්නේ නිවාස නැති මිනිස්සුන්ට, ගෙවල් නැති මිනිසුන්. the challenge එක මිනිසුන්ට හරිම කියන්නේ ගෙදරක් නැති මිනිස්සුන්ට ලොකු challenge එකක් ඒක. the challenge of homeless people. ඊළඟට the war of pest. මෙතන ඔයගොල්ලෝ pest කියන වචනේ දන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් මේක දැන war කියන එක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් යුද්ධයක්. එහෙම අදහසක් එන්නේ. the war of pest. මෙතන pest කියන්නේ වසංගතය. දැන් මේ කොරෝනා දවස් තියෙනන්නේ වගේ වසංගතයකට තමයි pest කියන්නේ. ඊළඟට international waters. මේ දෙක ඔයගොල්ලන්ට ටිකක් එකපාරට අදහසක් ගන්න බැරි වෙයි මේ දෙක කියෙව්වම. මේ දෙක එහෙනම් චුට්ටක් තියන්න. international waters කියන්නේ නිකන් ජාත්‍යන්තර එහෙම international කියන එකේ තේරුම දන්නවනේ ඔයගොල්ලෝ. මේකේ දාලා අදහසක් දෙන්න ඒ කියන්නේ තේරුමක් එන විදිහට කියන්න අමාරුයි. අපි මේකේ දැන් පුරවගෙන යනකොට මෙතනට දාමු. ඊළඟට දැන් අපි මෙතනට ගැලපෙන ඒවා බලමු. The tools that ancient people used in farming. මෙතන farming තියෙනවා. අපිට අහු වුණානේ මෙතන කෘෂිකර්මාන්තයේම කියලා farming. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මෙතනට එන්නේ agricultural equipment. agriculture මෙතන කෘෂිකාර්මික, මෙතන farming තියෙනවා. සමහර විට දැන් එකපාරටම උත්තරේ දාන්නපා. ඊට පස්සේ පොඩක් පල්ලෙහාත් කියවගෙන යන්න. ඉස්සෙල්ලා මේ ටික පොඩක් කියවමු.
how the planet in which we live looked like in the past. මේක කියන්නේ කොහොමද how the planet ලෝකය in which we lived look like in the past කොහොම ජීවත් වුණාද කියලා ඉස්සර අපි ඉස්සර කොයි විදිහට ජීවත් වුණාද කියලා කියන අදහස එන්නේ. Oceans in different part of the world. Oceans කියන්නේ මුහුද සාගරය in different part of the world. ලෝකේ විවිධ කොටස් වෙලා තියෙනවා ocean. Low cost housing schemes. නිවාස අඩු යදමකින් නිවාස හදන ක්‍රමයක්. එහෙම අදහසක් එන්නේ. Insects that are harmful for crop growing. මේකේ crop growing කියන්නේ අස්වැන්න වර්ධනය. growing කියන්නේ වර්ධනයනේ grow. Insects that are harmful කියන්නේ විනාශක මේ insects ලා කෘමීන් ගෙන් විනාශ වෙනවා මේ අස්වැන්න වර්ධනය. ඒක තමයි මෙතනින් අදහස් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට මේ දෙකේම අදහස් දෙක හොයාගත්තට පස්සේ මේක පුරවන්න යන්න පුළුවන්. The tools that are ancient people used in farming. මෙතන වෙන පුඟුත් හම්බුන්නේ නැහනේ අපිට farming කතාවක්. එහෙනම් මෙතනට යන්නේ agricultural 31 36 කියන එක තමයි මෙතනට දාන්න ඕනේ. ඊළඟට දෙවැනි එක how the planet in which we lived looked like in the past. එතකොට ලෝකයේ ඉතිහාසය පෘථුවියේ ඉතිහාසය ගැන මෙතන කියවුණා. එහෙනම් මෙතනට තමයි මෙතනට යන්නෝ 26 27. ඊළඟට oceans in different part of the world. මෙතන oceans in different part of the world කියන එකේ ocean කියන්නේ සමුද්‍ර. එතකොට මෙතන water කතාවක් වෙනවා මෙතන international waters කියන එක. ඒක දාන්න පුළුවන්. 56 55. Low cost of housing schemes. එතකොට housing කතාව මෙතන තියෙනවා. The challenge of homeless people. මෙතන 41 45. Insects that are harmful for crop growing. එහෙනම් මෙතන වසංගතය මම මෙතන තමයි පැටලෙන්නේ the war of pest. එතකොට මෙතනට එන්නේ 56 55. මෙතන සමහර ඒවා දැන් සමහර විට ඔයගොල්ලන්ට මෙතන හිතෙන්න පුළුවන් harmful of crop growing. එතකොට දැන් අස්වැන්න නෙලා ගැනීමත් එක්ක ආයේ මෙතන agriculture equipment ඒකද මෙතනට එන්නේ ඊළඟට tools that මෙතන farming කියලා තියෙනවා. මෙතන දෙකත් හිතා ගන්න බැරි වෙයි. පුරවගෙන යනකොට තමයි කේක තැන් වලට දානකොට ඔන්න මොකද්ද ගැලපෙන්නේ කියන එක තේරෙනවා. මේ සමහර තැන් වල වචන දැනගෙන තියෙන්නත් ඕනි. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මේ විදියට එසේ එකක් දීලා ප්‍රශ්න අහනවා. මම මේක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම කියලා දෙන්න මේ ප්‍රශ්න කරන විදිය. මේකේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕනේ ඡේද කියවන එක නෙවෙයි. ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න ටික කියවගෙන ඉන්න එක. මොකද මේ ඡේදයේ සමහරලාට අමාරු වචන තියෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ නැහැ මේ සමහර වචන වල තේරුම් දන්නේ නැහැ. එහෙම වුණාම මේක කියවගෙන ගියාම අර මේ ප්‍රශ්නෙට කියවන්න තියෙන හයිය නැති වෙනවා. එතකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ ප්‍රශ්න ටික කියව ගන්න එක. ඊළඟට මේ ප්‍රශ්නවල වචන ටික හුරු කරගත්තම මේක කියවගෙන යනකොට මේ වගේ මේ ප්‍රශ්නේ තිබ්බ සමහර උත්තර මේ ඡේදෙ තියෙනවා අහුවෙනවා. ඒ තැන් වලින් ඉරි ගහ ගන්න. ඒ තැන් වලින් ඉරි ගහගෙන ඉස්සෙල්ලා ඉරි ගහගෙන ඊට පස්සේ ඔන්න ප්‍රශ්න ටික කරන්න ගන්න. මේ ඡේදෙ වචන හැම වචනකම තේරුම් බල ඉන්න යන්න එපා. ඊළඟට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ උඩින්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ ඊට වඩා පල්ලෙහාන්. කවදාවත් හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ උඩම ඡේදකින් අහලා තියෙන්නේ නැහැ. තේරුණාද? ඒ විදිහට තමයි මෙන්න මේ වගේ ඡේදයකට ප්‍රශ්න උත්තර ලියන්න යනකොට කරගන්න. ඉස්සෙල්ලම ප්‍රශ්න ටික තමයි කියව ගන්න ඕනේ. මම මේ විදිහේ එසේ එකක් ලියන විදිය වෙනම වීඩියෝ එකකින් කරන්න. හරි. අපි දැන්
පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒකේ තියෙන්නේ පේන විදිහට ඩයලොග් එකක්. මේකේ උත්තර දීලා නැහැ අපිට ඩයලොග් එක කියවලා බලන්නම වෙනවා. Read the following dialogue. Fill in the blanks of the summary given below. summary කියන්නේ සාරාංශය. කියන්නේ මේ ඩයලොග් එකේ summary එකක් වගේ තමයි මේ ප්‍රශ්න වලින් මේ ප්‍රශ්න සෙට් එකෙන්ම හැදෙන්නේ. ඩයලොග් එකේ summary එක. Select a suitable word or phrase from the dialogue. ඒ කියන්නේ මේ හිස් තැන් වලට අවශ්‍ය වෙන උත්තරය අනිවාර්යයෙන්ම මේ ඩයලොග් එකේ තියෙනවා. වර්ඩ් එකක් විදියට හරි ෆ්‍රේස් එකක් විදියට හරි. එතකොට උත්තර දීලා වගේම තමයි අපිට හොයාගන්න වෙනවා. The first one is done for you. හරි. අපි දැන් ඉස්සෙල්ලා මේ ඩයලොග් එක පොඩ්ඩක් කියවගෙන බලමු. Teacher අමල් කියලා දෙන්නෙක් තමයි ඉන්නේ. Teacher අමල් is everything ready for the trip. මොකක් හරි trip එකක් යන්න තමයි everything ready. හැමදේම ලෑස්තිද කියලා අමල්ගෙන් අහනවා teacher. Yes, almost everything. හැමදේම වගේ ලෑස්ති කියලා තමයි කියන්නේ. So teacher අහනවා have you decided on the destination? මෙතන destination කියලා කියන්නේ කැන්ඩි or නුවර එළිය. ඩෙස්ටිනේෂන් කියන්නේ ට්‍රිප් එක ගිහින් අන්තිමට අපි යන්නේ කොතනටද? ගමනාන්තයට තමයි ඩෙස්ටිනේෂන් කියන්නේ. Decided on the destination කැන්ඩි or නුවරඑළිය. කැන්ඩිද නුවරඑළියද කියලා තමයි අහන්නේ. ඔයගොල්ලෝ තීරණය කරේ. Yes madam. Everyone's choice is candy. හැමෝම කැන්ඩි තමයි තෝරගෙන තියෙන්නේ. choice එක. ඒගොල්ලන්ගේ choice එක තමයි candy. Why are you so interested in visiting Kandy? ඇයි interested? ගොඩාක්ම ආස. ප්‍රිය ගොඩාක් ආසයි කියලා ඇයි අහනවා කැමති Kandy visit කරන්න. I think it is the botanical gardens madam. botanical garden එක තමයි නිසා තමයි මේ Kandy යන්න කැමති කියලා කියන්නේ. Will your parents join too? ඔයාලගේ දෙමව්පියොත් join වෙනවද? එකතු වෙනවද කියලා අහනවා. too කියන්නේ දෙමව්පියොනුත් කියලා තමයි අහන්නේ. join වෙනවද කියලා අහනවා. Only a few. ටික දෙනෙක්. Only a few. Well, I want to meet all of you tomorrow at 10 a.m. to discuss more about the trip. මෙතන කියන්නේ ට්‍රිප් එක ගැන ඩිස්කස් කරන්න. මේ තැන් වල වචන මේ එකින් එක වචන පොඩක් බලන්න. I want to meet all of you. want to meet කියන්නේ හම්බෙන්න ඕනේ. want මට උවමනයි. I want to meet all of you tomorrow හෙට at 10 am to discuss more about. සාකච්ඡා කරන්න more about තව දුරටත් ට්‍රිප් එක ගැන. We have not yet decided on the cost per head. cost එක trip එක cost එක we have not yet තවම නෑ. තීරණය කරලා නෑ. I suppose it won't be more than 500 rupees. 500 rupees වලට වඩා වැඩි වෙන්න බෑ කියලා තමයි කියන්නේ. Madam, do we have to inform the principal about the trip? මේකේ අහන්නේ අපිට principal ව ඉන්ෆෝම් කරන්න තියෙනවා නේද කියලා තමයි අහන්නේ. we have වල have එකෙන් do අරන් do we have question එකක්. do we have to inform the principal about the trip? yes of course. සත්තකින්ම we need his written permission. අපිට ඕනේ ඔහුගේ written permission එකක්. ලිඛිතව ලියුමක් ඕනෙලු principal ගෙන් අපි ගන්න ඕනෙලු මෙහෙම කැමැත්ත පළ කරා කියලා. madam, do you think he will give us permission? madam ගෙන් අහනවා අපිට permission එක දෙවිද කියලා principal. why not? ඇයි නැත්තේ? why not? he is the one who suggest me to organize the trip. suggest කරලා තියෙන්නේ අදහස පළ කරලා දෙන්නේ principal තමයි මේක organize කරන්න කියලා.
හරි අපි දැන් ප්‍රශ්නෙට යමු. මේක හරි ලේසි ඇත්තටම අපිට එදිනෙදා නිකන් පාවිච්චි වෙන වගේ වචන තමයි තියෙන්නේ. දැන් අපිට මෙතන මේ ඩයලොග් එකේම තියෙනවා උත්තර ටික මේ හිස් තැන් වලට දාන්න ඕන. ෆ්‍රේස් එකක් විදියට හරි වර්ඩ් එකක් විදියට හරි. The discussion is about a trip to Kandy. Kandy එක අපිට තියෙන ට්‍රිප් එකේ කැන්ඩිනේ දැන් මෙතන කතා වුණානේ ඒගොල්ලොන්ගේ බොටනිකල් ගාඩන් තියෙන නිසා තමයි කියලා කැන්ඩි යන්න කැමති එහෙම කිව්වනේ. The students one and only is Kandy. මෙතන අපිට දාන්න පුළුවන් හැමෝමගෙම කැමැත්ත. Students one and only අපිට ඕනම් මෙතනට දාන්න පුළුවන් choice. මෙතන අනිවාර්යෙන් noun එකක් මෙතනට අපිට දාන්න ඕනි choice. මෙතන choice is Kandy. Everyone's මෙතන the students one and only choice is Kandy. අපිට මෙතන choice දාන්න පුළුවන්. ඊළඟට the most attractive place for the students is මෙතන කැන්ඩිනේ දැන් යනවා කිව්වේ. ඒතර ටීචර් ඇහුවානේ ඇයි කියලා මෙච්චර ඉන්ටරෙස්ට් කියලා කැන්ඩි යන්න. පාර කිව්වා බොටනිකල් ගාඩන්ස් කියලා. එහෙනම් student the most attractive place for the student is botanical gardens. ඊට පස්සේ a few also will join the trip. කවුරු හරි few කියලා අපිට හවුනා trip එකට join වෙන කීප දෙනෙක් කියලා. Will your parents join too? Only a few. එතකොට අනිවාර්යෙන් parents ලා තමයි මෙතනට join වෙන්නේ. A few parents also will join the trip. ඊට පස්සේ students will not have to spend much as the මෙතනට එන්න ඕනේ cost per person for the trip will not exceed 500 rupees. මෙතනට එන්න ඕනේ cost. මෙතන කියවම මෙතනින් එන්න ගැලපෙන්නේ මෙතනට cost කියන word එක. ඊළඟට the written of the principal is yet to be obtained. මෙතනට එන්න ඕනේ අනිවාර්යෙන් written permission. ලිඛිත ලියුමක් ගන්න letter එකක් විදියට තමයි written permission කියන්නේ. Of the principal is yet to be obtained.